කියලා. ඊටත් අමතරව මේ මානව පරිණාමයේ ගොඩාක්ම වැඩි කොටසක්ම සිද්ධ වුණේ අර කිව්වා වූ අධික ශීතල දේශගුණේ නැත්තම් මහා හිමයුග කාලයේදී. ඊටත් පස්සේ වානර පරම්පරාවක් බිහිවීමට වානරයාගේ මානව පරම්පරාවක් බිහි වෙන්න බලපාපු හේතු කතා කරා. එකක් තමයි අර අධික ශීතල දේශගුණේ නැත්තම් මහා හිමයුගයේ පැවතිච්ච දේශගුණේ තමයි වානර පවුලකින් මානව පරම්පරාවක් බිහි වෙන්න බලපාපු ප්‍රධානම හේතුව. ඒ කාලය කියලා කිව්වේ ශීත කාලයේදී අප්‍රිකාවේ ජීවත් වෙලා තියෙනවා සුවිශේෂී වෙච්ච චිම්පන්සි වර්ගයක්. ඒ අය අතරින් අධික ශීතලට ඔරොත්තු දීමට ඒ අයට සිද්ධ වුණා. ඒ වගේම ශීතල කාලයේ ආහාර සෑදීම නිර්මාණය වීම දුර්ලභ නිසා මේ අයට ඒ දුර්ලභ වෙච්ච කාලේ ආහාර දුර්ලභ වෙච්ච කාලේ නුපුරුදු ආහාර ගන්නට ඔවුන් යොමු වීම නිසා ඒ චිම්පන්සි වර්ගය එයාලගේ අනිත් නෑදෑයන්ට වඩා වෙනත්ම ආකාරයෙන් හැඩගැසෙන්නට සිද්ධ වුණා. ඒ වගේම අපි කතා කරා චිම්පන්සියෙක්ගේ ඇතිවෙච්ච වෙනස්කම්. ඉස්සෙල්ලාම කතා කරා මෙන්න මේ වානරයා දිහා බලන්න මුහුණේ හැඩේ වෙනස් වුණා. මෙයාලා නුපුරුදු ආහාර ගන්න පටන් ගත්තට පස්සේ එයාලගේ දත් හකු එහෙම ශක්තිමත් වුණා. මෙයාලා මොකෝ කරන්නේ අත් දෙක උස්සගෙන පාද දෙකෙන් නැත්තම් කකුල් දෙකෙන් ඇවිදගෙන ගියා. ඊටත් පස්සේ මේ අත්වල කකුල්වල වෙනස්කම් මෙයාලගේ සිද්ධ වුණා. ඒත් එක්කම මේ වානරයා මොකෝ කරන්නේ කකුල් දෙකෙන් ඇවිදගෙන ගියා අත් දෙක නිදහසේ තබාගෙන මෙහෙම කරගෙන ගියා. ඊට පස්සේ මේ වෙනස්කම් හින්දා චිම්පන්සීන්ගෙන් මිනිස් වර්ගයා බිහි වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් වුණා. ඊටත් පස්සේ ටීචර් කතා කරා ඔය අධික ශීතල දේශගුණේ නැත්තම් මහා හිම යුගයේ අධික ශීතල කාල හතරක් කෙටි උණුසුම් කාල හතරක් තිබ්බා කියලා. ඒ වගේ දැන් දීර්ඝ ශීත කාල හතරයි කෙටි උණුසුම් කාල හතරයි. අන්න ඔහොම තමයි මේ මහා හිම යුගයේ තුල තිබිච්ච අධික ශීතල සහ උණුසුම් කෙටි කාල නිර්මාණය වෙලා තිබුණේ. ඊටත් පස්සේ මිනිසාගේ විකාශනයේ විවිධ අවස්ථාවන් ඒ කියන්නේ විවිධ අවදි අපි කතා කරා පහක් ගැන. මතක් කරනවා නම් ඉස්සෙල්ලම වානරයාගේ මානවයා බිහිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මෙයාගෙන්. මෙයා කවුද කියනවා නම් හැමෝම කියමු ඔස්ට්‍රලෝපිතිකස් වානර අවදිය නේද? ඊට පස්සේ මෙයාගෙන් ටික කාලයක් ගියාට පස්සේ හෝමෝ හැබිලස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියන්ඩර්තාලන්සිස්, හෝමෝ සාෆියන් කියන මානවාවදියට ආවා. ඊටත් පස්සේ අපි කතා කරා ඔස්ට්‍රලෝපිතිකස් වානර අවදිය. මෙයා ඇවිල්ලා මීට වසර මිලියන 2.5කට ඉහත කාලයකදී තමයි මෙන්න මේ මානවයා අප්‍රිකාවේ ජීවත් වෙලා තියෙන්නේ. එයා ඇවිල්ලා කකුල් දෙකෙන් ඇවිදගෙන ගියා කියලා දැන් සොයාගෙන තියෙනවා. ඒ වගේම අනිත් අර දැන් ටීචර් පෙන්නපු අනිත් වානරයන්ට වඩා අනිත් වානරයන් කියන්නේ මෙයාලගේ වානරයන්ට වඩා මෙයාගේ වානරයින්ගේ මොළයට වඩා මොවුන්ගේ මොළයේ තරමක් විශාල වුණා. මෙයාගේ ඥාති පරම්පරාවේ අයට වඩා මේ ඔස්ට්‍රලෝපිතිකස් කියන අයගේ වානරයන්ගේ මොළය පොඩ්ඩක් විශාල වුණා කියලා සඳහන් වෙනවා. අපි බලමු අර දැන් මේ ටීචර් පෙන්නපු මෙන්න මේ අවස්ථා පහේදිම මොළය කොහොමද විකාශනය වුණේ කියලා. අපි පාඩම ඉදිරියට යනකොට ඒ ගැන කතා කරමු. ශරීර හැඩයෙන් ඉස්සරම කාලේ මානවයන් සහ වානරයන් අතර විශාල වෙනසක් වුණේ නැහැ කියලා තමයි සොයාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ස්ක්‍රීන් එකෙන් තමයි අපි නතර කරේ. මේකත් පොඩ්ඩක් අපි කතා කරමු. මේ ඔස්ට්‍රලෝපිතිකස් කියන වානර අවදියේදී අනිත් වානරයන් කරපු නැති දෙයක් මෙයාලා ආරම්භ කරා. ඒක තමයි
අත් දෙක පාවිච්චි කරලා උපකරණ පාවිච්චි කිරීම. ටීචර් කිව්වා එයාලගේ මහපට ඇඟිල්ල කොට වුණා. මේ ඇඟිලි අතර හිඩැස් ඇති වුණා. ඒට හිඩැස් ඇති වුණාට පස්සේ මාපට ඇඟිල්ල කොට වුණාට පස්සේ දෙයක් ග්‍රහණය කරගන්න, අල්ලගන්න, කඩාගන්න පුළුවන්කම ලැබුණා. ඒකයි කියන්නේ අත් දෙක භාවිතා කරලා උපකරණ පාවිච්චි කරා කියන එක. ඊටත් අමතරව මේ අය ස්වභාවිකව තියෙන ජල මාර්ගවල ගංගා, සාගර, ඇලදොල අන්න ඒවවල තියෙන රවුම් ගල් එකතු කරලා ඒ වගේ ඇට වර්ග තලාගෙන කන්න ගත්තා. ඇට වර්ග වලට උදාහරණයක් කියන්න පුළුවන් අපිට ඔය වල් දෙල් ඇට එහෙමත් ගන්න පුළුවන්. එහෙ දැන් ඔය අප්‍රිකාවේ එහෙම මොන ඇට වර්ග තිබ්බද කියලා කියන්න දන්නේ නැහැ. තිබිච්ච ඇට වර්ග යාලා මොකෝ කරන්නේ අර රවුම් ගල් අරගෙන තලලා කාලා තියෙනවා. ඒ වගේම ඒ රවුම් ගල් අරගෙන ඒ අවශ්‍යතාවයේ විතරක් නෙවෙයි මෙයාලා සපයගෙන තියෙන්නේ වෙනත් දේවල් වලටත් ඒවා භාවිතා කරලා තියෙනවා. උදාහරණයක් විදිහට සත්තුන්ට ගහන්න, සත්තුන්ව මරා ගන්න, ඒ වගේම මරා ගත්තට පස්සේ කෑලි කපන්න, අන්න ඒ වගේ සත්තුන්ව මරා ගන්න තමයි මෙන්න මේ දේවල් රවුම් ගල් එයාලා භාවිතා කරේ. ඒ වගේම මෙලෙස මිනිසකු වීමට නැඹුරුවක් ඇති කළ පැරණිම වානරයා අපි හැඳින්වුවා මෙන්න මෙයා. කවුද මෙයා කියන්නේ? කියන්න. ඔස්ට්‍රලෝපිතිකස් කියන කෙනා. හරි. අද අපි පාඩම බලමු. හැමෝම හේතු වෙන්න බලන්න. හැමෝම හේතු වෙන්න. හරි. අපි ඉස්සෙල්ලම පුතේ පොඩ්ඩක් අපි හැමෝම මෙන්න මේ නම් පහ කියලා ඉමු. හැමෝම නම් පහ පුළුවන් උපරිම ශබ්දයෙන් කියන්න කටට හුරු කරගන්න ඕනේ. අද විශ්මිගේ මල්ලිත් පන්තියේ ඉන්නව නේද? අක්කගේ තනියට ඉන්නවා. හරි. අපි හැමෝම කියමු අංක 1. ඔස්ට්‍රලෝපිතිකස් වානර අවධිය. හෝමෝ හැබිලස් මානව අවධිය. හෝමෝ ඉරෙක්ටස් මානව අවධිය. හෝමෝ නියන්ඩර්තාලන්සිස් මානව අවධිය. හෝමෝ සාපියන් මානව අවධිය. තව එකපාරක් ටීචර්ත් එක්කම කියමු. ඔස්ට්‍රලෝපිතිකස්, හෝමෝ හැබිලස්, Homo erectus, Homo neanderthalensis, Homo sapien. හරියට උච්චාරණය කරන්න ඔයාලා. හරි. අපි කතා කරමු. හොඳට අහගෙන ඉන්න කිසිම දෙයක් ලියන්න යන්න එපා. ටීචර් ලියන්න දෙනවා. කතාව අහගෙන ඉන්න එකයි ලොකුම දේ. හරි. lesson 2. හේතු වෙමු. ගීනෙත් හේතු වෙමු. සිත්මි වගේ හේතු වෙමු. නෙතුකිත් ෂෝක් එකට තිසලිත් හේතු වෙලා. හරි. හොඳට හේතු වෙමු. Homo habilis කියන එකේ මෙන්න මෙයා තමයි ඇවිල්ලා Homo habilis කියන මානවයා. ලස්සනයි නේද? ලස්සනයිද? තෙනුලට නම් ලස්සන නෑ. හරි. අපි ලස්සනයි කියලා හිතමුකෝනේ. නෑනේ. හරි. කොහොම හරි කමන්නේ. මේ පුතේ Homo habilis කියන එකේ තේරුම තමයි හැකි මිනිසා කියන එක. අපි බලමු මේ හැකි මිනිසා කියන්න හේතුව මොකක්ද කියලා. මේ මානවයෝ මේ වානර මානවයට වඩා ඒ කියන්නේ අර ඉස්සර හිටිය ඔස්ට්‍රලෝපිතිකස්ලට වඩා මෙයා හැකියාවන්ගෙන් යුක්ත වුණා. ඒ වගේම වානර මිනිසා ඇවිල්ලා රවුම් ගල් වලින් ඇට වර්ග තලා ගත්තා කියලා අපි ඉගෙන ගත්තා. ඇයි අර ඔස්ට්‍රලෝපිතිකස් ගලාගෙන යන ජලයේ තිබිච්ච රවුම් ගල් අරගෙන තමයි ඇට වර්ග තලා ගත්තා කියලා කිව්වේ. ඒකයි දැන් ටීචර් කිව්වේ. ඊට පස්සේ කල් යනකොට මේ අය ගල් මෙවලම් භාවිතා කරා. ඒ වගේම ගල් මෙවලම් නිපදීම ආරම්භ කරා. ඒකේ පළවෙනි පියවර උනේ
ගලක් අරගෙන මොකෝ කරන්නේ? තවත් ගලකට ගහලා ඉවර වෙලා උදාහරණයක් විදිහට පුතේ දැන් අපි මේක ප්‍රායෝගිකව බලමු. හිතින් හිතමුකෝ හොඳේ ටීචර් කියනකොට ඔන්න යුනාරා මෙහෙම කට අරිනවා. වතුර බෝතලය ළඟට ගත්තනම් හරි නේද? ඔන්න දැන් සිට්මී නෙතුගී මොකෝ කරන්නේ? ගල් දෙකක් ගන්නවා. එයාලගේ අත් දෙකට ගන්න පුළුවන් කියන්නේ අත් දෙකට උහුලන්න පුළුවන් ගල් දෙකක් ගන්නවා. ගල් දෙකක් අරගෙන රණිති කියනවා හා එහෙනම් ඔයාලට පුළුවන් නම් ඕක හයියෙන් ගහන්නකො මෙහෙම අර දැන් ගල් දෙකක් අරගෙන මෙහෙම ගහන්න කියනවා. ගලේ සද්දේ ඔහොම එන්නේ නැහැ හොඳේ මේ අප්පුඩියේ සද්දේ. එතකොට මෙහෙම දැන් දෙන්න මේ දෙක ඝට්ටණය කර ඉන්නකොට මොකෝ වෙන්නේ? ඒකෙන් පුතේ ගල් පතුරු කැඩිලා යන්නේ නැද්ද? ගල් පතුරු කැඩිලා යනවා නේද? එතකොට මේ අය මොකෝ කරන්නේ? ගලකින් තවත් ගලකට ගැහුවට පස්සේ මොකෝ වෙලා තියෙන්නේ? පතුරක් හදාගෙන ඒකෙන් මුවහත් මුහුණතක් හදාගෙන තියෙනවා. එතකොට උදාහරණයක් විදියට මෙන්න මෙතන පුතේ මේ රූපේ බලන්නකො. මෙන්න මෙයා මොකෝ කරන්නේ? අත් දෙකේම ගල් තියෙනවා. මේ අනිත් එක්කනාගෙත් ගල් තියෙනවා අත් දෙකේ නේද? එතකොට මෙයා මේ අතෙන් මේ ගලට ගහනවනේ මේ ගල් දෙක ඝට්ටණය කරනවා. එතකොට ඒකෙන් කැඩිලා විසික් වෙනවනේ තව මුවහත්. අන්න ඒ මුවහතක් හදාගෙන තියෙනවා. හරියටම පුතේ අද අපේ අම්මලා එහෙම කුස්සියේ වැඩ කරන්න ගන්න එළවලු කපන්න කැරට් බීට් ඕනම එළවලුවක් කපන්න මොකද ගන්නෙ? පිහියනේ නේද? අන්න ඒ පිහියෙන් කෙරෙන කාර්යය මෙයාලා අර ගලේ මුවහතෙන් සිද්ධ කරගෙන තියෙනවා. හොඳේ. අද අපි භාවිතා කරන පිහියක මුහුණත ඇවිල්ලා කැපෙන සුළුයිනේ නේද? ඒ වගේම මේ හෝමෝ හැබිලස් කියන මානවයා හදාගත්ත ගල් ආයුධය ඇවිල්ලා ඒකේ ගල් ආයුධයේ මුහුණත කැපෙන සුළු එකක් වුණා. ඒ වගේම ඒ අය ඒ කැපෙන මුවහත අරගෙන මොකෝ කරලා තියෙන්නේ? මරා එයාලා දැන් දඩේම ඉන්නේ ජීවත් වෙන්නේ. මරාගත්ත සතුන්ගේ මස් කපා ගන්න ඒක අරගෙන තියෙනවා. ඒ වගේම මේ මස් ලොකු කෑලි තියෙනකොට තීරු වලට කපාගෙන තියෙනවා. ඊටත් පස්සේ ඔය දැන් හෝමෝ හැබිලස්ගේ කාලේ වෙනකම්ම ගින්දර හොයාගෙනත් නෑ පුතේ. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ මුවෙක් දඩයන් කරා කියලා අහිංසක සතෙක්. එතකොට ඒකේ යාලට දැන් පුතේ මුවා මරාගත්තට පස්සේ එකපාරටම ගිලලා දාන්න බැහැනේ. මුවා කියන්නේ ලොකු සතෙක්. මෙයාලට ඒක අනිවාර්යයෙන්ම කොටස් වලට කපන්න ඕනේ. ඒ කැපීම සඳහා අර ගල් පතුරක් ගලෙන් පතුරක් කඩාගත්ත ඒ කෑල්ල මුවහත අරගෙන එයාලා ලොකු කෑලි වලට කඩලා ඊට පස්සේ තීරුවට කපලා තියෙනවා. අන්න ඔය දේ කරන්න මෙයාලා ඒ ගල් ආයුධේ භාවිතා කරලා තියෙනවා. ඊටත් අමතරව දරුවනේ ඔය ගස්වල තියෙනවා ලී තියෙනවනේ නේද? ඒ ලී අරගෙන හොඳට අර තුඩ ෂාප් වෙන්න කපන්න පුළුවන්. තුඩක් වෙන්න කපන්න පුළුවන්. හෙල්ල වගේ ඔයාලා ඉස්කෝලේදී ගිහිල්ලා දැකලා ඇති හෙල්ල වගේ එක හදාගෙන හෙල්ල අරගෙන සත්වයන්ට විදලා තියෙනවා. ඒ හෙල්ල හදාගන්නත් ඔන්න ඔය ගල් පතුරේ මුවහත තමයි මෙයාලා භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ අය ගල් ආයුධ නිපදවා ගන්නයි ඒ වගේම ගල් ආයුධ නිපදවා ගන්න ගොඩාක්ම බහුලවම භාවිතා කරලා තියෙනවා තිරිවානා කියලා ගල් විශේෂයක්. ඒ වගේම මේ තිරිවානා කියන ගල් විශේෂයේ පුතේ හැම තැනම නැහැ. සමහරක් ප්‍රදේශවල පමණයි තිරිවානා කියන ගල් තිබිලා තියෙන්නේ. නැත්තම් තිරිවානා ගල් හොයාගන්න බැරි කොට මෙයාලා කහඳ කියලා ගල් වර්ගයකුත් භාවිතා කරලා තියෙනවා. කොහොම හරි පුතේ ගල් ආයුධ නිපදවීම පැරණි මිනිසා ලබාගත් විශාල ජයග්‍රහණයක්. ඔන්න ඔය හෝමෝ හැබිලස්ලාගේ මානවාවදියේ හොයාගත්ත මේ සරල මෙවලම් මේ ගල් ආයුධ නිසා තමයි පුතේ මේ අද දකින නැත්තම් මේ වර්තමානයේ තියෙන නවීන උපකරණ කරන්න තරම් මිනිසාගේ මොළය දියුණුවට පටන් ගත්තේ. මිනිසාට මේ සරල මෙවලම් හොයා ගත්ත නිසා තමයි මේ නවීන තාක්ෂණය අපිට දායාදයක් විදිහට ලැබුණේ. හරි.
ඊට පස්සේ අපි තව ස්ලයිඩ් එකක් බලමු. අපි බලමු Homo erectus. බලමු. මෙයා ඇවිල්ලා ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ Homo erectus ගැන. මේ Homo erectus කියන වචනේ තේරුම තමයි පුතේ ඍජුව ගමන් කළ මිනිසා කියන එක. අපි දැන් මානව අවදි තුනක් දැන් කතා කරන එකත් එක තුනක් කතා කරලා තියෙනවා. අංක 1 Australopithecus, Homo habilis, Homo erectus. මේ Australopithecus කියන එකනයි Homo habilis කියන එකනයි ඍජුව ගමන් කරේ නැහැ. ඔයාලා දන්නවා Australopithecus ගොඩාක්ම නැමිලා වක්‍රව ඍජුව ගමන් කරේ නැහැ. එයාගේ කොන්ද කෙලින් උනේ නැහැ. Homo habilisටත් දෙපයින් අර පොළවට ලම්බකව හරියට හිට ගන්න බැරි වුණා. මේ Homo erectus කියන මානවයා තමයි ඍජුව ගමන් කරන්න පටන් ගත්තේ. එතකොට මේ Homo erectus කියන වචනේ තේරුම තමයි ඍජුව ගමන් කළ මිනිසා කියන එක. මුල්ම මිනිසා වෙච්ච Australopithecus ගමන් කරේ පුතාලා දන්නවා කොන්ද නමාගෙන වකුටු කරගෙන. ඒ වගේම කකුල් දෙකෙන් ගමන් කිරීමට හුරු වෙච්ච පළවෙනිම අවස්ථාවේදී ශරීරයේ බර දරා ගන්න බැරි වීම තමයි ඒකට හේතුව. අපේ පුංචි දරුවෙක් අරන් බලන්නකෝ. එකපාරට මෙයා ඇවිදින්නේ නැහනේ නේද? පස්සෙන් යනවා. ඊට පස්සේ කාලයක් පස්සෙන් පස්සට ගිහිල්ලා මේ දන ගන්නවා. එහෙම නේද? ගොඩක් කාලයක් දන ගාලා ඉවර වුණාට පස්සේ තමයි මොකක් හරි අල්ලගෙන නැගිටිනවා. නැගිට්ටත් පුතේ එයාට කකුල් දෙක හරියට තියලා ඇවිදින්න බෑනේ. පියවර දෙකක් විතර යනකොට ඩොග් ගාලා බිමට වැටෙනවා. අර අම්මා එතකොට කියනවා ටිකක් ඈතින් ඉඳලා 7යි කියලා අත දෙනවා. ඒ චූටි දරුවා ඉස්සරහට එනවා. ඒ පියවර 7ක්වත් එන්න බෑ. මේ ටික කාලයක් යනවා චූටි දරුවන්ටත් දෙපයින් නැගී හිටින්න. එතකොට පුතේ ශරීරයේ බර දරා ගන්න බැරිව තමයි අරේලා මුල් කාලේදී මේ වකුටු වෙලා ඇවිද්දේ. ඒ වගේම Homo habilis මිනිස්සයා එයාත් ටිකක් කුදු ගහිලා තමයි හිටියේ. නමුත් Homo erectus මානවයාට තමන්ගේ මුළු ශරීරයම පොළවට ලම්බක වෙන විදිහට තබාගෙන ඍජුව දෙපයින් ගමන් කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේම මේ Homo erectus කියන මිනිසා ජීවත් වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 1.8කට ඉහත. ගල් මෙවලන් නිපද වූ මෙයා ඇවිල්ලා විශේෂයෙන්ම ගල් මෙවලන් නිපදවලා තියෙනවා. ඒ වගේම ගින්දර භාවිතයට ගැනීමට පුරුදු වෙලා තියෙනවා. මේක තමයි මානවයා ලැබපු විශිෂ්ටම ජයග්‍රහණය. හේතුව තමයි පුතේ ඔයාලා දන්නවා Australopithecus, Homo habilis ආහාරයට ගත්තේ දඩයම් කරලා. ඒ දඩයම් කරලා ගත්තේ ඒවා පුලුස්සලා කන්න යාලට ගින්දර තිබ්බේ නැහැ. පට්ට අමුයෙන් කෑවේ. හරි. අපි යාලව අමතක කරලා අපි හිතමු දැන් ඔයාලගේ ගෙවල් වලට මොකක් හරි මස් වර්ගයක් ගේනවා. ඒක අම්මා බාගෙට උයලා දෙනවා. බාගෙට උයලා දීපු එක කනකොට අපිට මොකෝ වෙන්නේ? ඒ බාගෙටත් උයලා බඩ නරක් වෙනව නේද? එතකොට টয়ලට් එකේ ඉන්න පුළුවන් වාර ගාණක්. එතකොට ඒ අම්මා බාගෙට උයලා. එතකොට අර කට්ටිය පුතේ බාගෙට නෙවෙයි පට්ට අමුයෙන් කෑවහම කොහොමද? එතකොට එයාලගේ ජීවිත අපේක්ෂාව කියන්නේ ආයු කාලය එයාලගේ අඩු වෙලා තියෙනවා. නිතරම ලෙඩ රෝග හැදෙන්නේ නැති නේද? එතකොට ඒකයි කියන්නේ මේ Homo erectus ගේ කාලෙදී ගින්දර සොයා ගැනීම විශිෂ්ට ජයග්‍රහණයක් වුණා කියලා. ගල් දෙකක් එකට දැන් ටීචර් මෙහෙම කියවනේ ගල් දෙක අතට අරගෙන මෙහෙම ඝට්ටණය කරපුවාම ඒක වැරෙන් ඝට්ටණය කරපුවාම මොකක්ද ඒකෙන් නිකුත් වෙන්නේ? ගින්දරක් නිකුත් වෙනවා. ඔය පුංචි ළමයි කෝටු කෑලි දෙකක් ගත්තාම මෙහෙම අතුල්ලගෙන යනවා නේද? ඒ අතුල්ලගෙන යනකොට මොකෝ වෙන්නේ? ඒකෙමුත් ගින්දරක් පිට වෙනවා නේද? කරලා බලන්න ඔයාලා. හොඳේ මේ ලී කෝටු දෙකක් ගොඩාක් වෙලාවට එකට අතුල්ලපුවාම ගින්දර නිපදවා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම ගින්දර භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ
අමුයෙන් කාපු මස් වර්ග, ඒ වගේම අල වර්ග, ඇට වර්ග මේ අය මොකෝ කරන්නේ ගින්දරට දාලා පුච්චලා කාලා තියෙනවා. එතකොට එයාලට රස අත්දැකීමක් ලැබිලා තියෙනවා නේද? ඔය උදාහරණයක් විදිහට මේ කජු ඇට එහෙම හම්බ වෙනව නේද? ඒවා අපි පුච්චලා කනව නේද? කාලා නැද්ද? ආයේ ඔය අර කොස් ඇට තියෙන්නේ. කොස් ඇට පුච්චලා කනවා. සියඹලා ඇට කාලා නැත්තම් බලන්න ටීචර් නම් හරිම ආසයි. සියඹලා තියෙනව නේද? දැකලා තියෙනවනේ සියඹලා? ඒක සියඹලා වල ඇටයක් තියෙනවා පුතේ. ඇටේ නිකන් දාලා හපනකොටත් පළවෙනි පාරට ටිකක් තිත්ත රසක් දැනෙනවා. හප ඉන්නකොට ඒක හරි රසයි. මේ කොහොම හරි ඔය සියඹලා ඇටේ පුතේ ගින්දරට දාලා පුච්චන්නකෝ. පුච්චනකොට ඒකේ අර කළු පාට වෙච්ච කළු පාට නෙවෙයි තද අර මේ මෙරුන් කලර් එකක් නේ තියෙන්නේ. ඒක මේ පැලෙනවා. පැලිලා සුදු පාට ඇටේ එළියට එනවා. ඒක අරගෙන කන්නකො මාර ටේස්ට් පුතේ. කරලා බලන්න හොඳේ. ටීචර්ත් කරලා තියෙනවා හොඳේ. එතකොට ඔන්න දැන් මෙයාලටත් ගින්දර පිබිච්ච හින්දා අර හැමදේම පුච්චලා කාපු හින්දා වැඩි රසයක් දැනිලා තියෙනවා. හෝමෝ ඉරෙක්ටස් මානවයා ගින්දර භාවිතා කරපු බවට ඊශ්‍රායලෙන් සාධක සොයාගෙන තියෙනවා කියලා අපේ පොතපතේ සඳහන් වෙනවා. හරි. දැන් කම්මැලිත් ඇති. අපි පොත ගමු. හරි? පොඩ්ඩක් අපි ලියාගනිමු. හරි? හරි. අපි මේක ලිව්වා නේද පුතේ? ශශික මේක ලිව්වනේ අපි? ටිෂිනි ලිව්වා නේද අපි මේක? ඔව් ලිව්වා. හරි. මාතෘකාව දාමු දිනේ දාලා. ඉසර බය වෙලා මොකෝ ඉසර? හරි මල්ෂි. හරි. හරිදු. ලියමු මාතෘකාව. මේ සිත්මි මොකද්ද පුතේ ගැටලුව? මයික් එක ඔන් කරන්න සිත්මි. ටීචර් ඕ අපි ලියන්න පටන් ගත්තේ මානව පරිණාමය කියන්නේ. එන්නේ එතන ඉඳලා ඊට පස්සේ කොටස තමයි අපි කරන්න ඕනේ. ටීචර් නෝට් එක එව්වනේ පැටියෝ. ඒ ටික ලියා ගන්න ටීචර් එව්වේ. අනේ ඔව් පැටියා. සිත්මි අපි මෙහෙම කරමු. මේ ටීචර් ආපහු දාන්නම් ඔයා ඉඩ තියාගන්න පුතේ ඈ. ටීචර්. හරි. ඔන්න ටීචර් මුල්ලට යනවා. නොලිව්ව ළමයි ටීචර් ගෲප් එකට දාලා තියෙන්නේ. ඒ ටික බලාගෙන ලියා ගන්න. ටීචර් ආපහු මුලට යනවා. ඉඩ තියාගන්න මේ ලිව්ව නැති දරුවෝ. මෙතන හොඳේ. මේ ටික අපි ලිව්වා. මේකත් ලිව්වා. මේ ටිකත් ලිව්වා. මේක ලිව්වේ නෑ. ඔන්න ඉඩ තියාගන්නකෝ. මහිම මොකෝ? හරි. ඔන්න මේක ඔයාලට අතින් ලියන්න හරි අඳින්න හරි පුළුවන්. ඊට පස්සේ මේක අලවලා මේ පහ ලියන්න වෙනවා. හරි විශ්මිකා. විශ්මිකා ගොඩක් පහුවෙලා නේ පුතේ. ඒ මහා සීතල මහා හිම යුගයේ පින්තූරයක්. ඔන්න ටීචර් ඉඩ තිබ්බා. ඉඩ තියන්න ඕන ස්ලයිඩ් එක දැම්මා. ඊට පස්සේ මේක. මහිම දැන් ඔය ඉඩ තියලාද කන්නේ? මහිම. හරි. එතකොට ඔන්න මේක හරි නේද? ඔන්න දැන් අද මාතෘකාව. හරි. දිනේ දාලා ලියමුකෝ හෝමෝ හැබිලස් මානව අවධිය.
homo habilis මානව අවධිය. අභිෂේක් දන්නවද අපිත් මේ වගේ ඉන්න ඇති නේද? කොහේ හරි කාලයකට උඩදී. හරි homo habilis මානව අවධිය. පළවෙනි තරු ලකුණ ලියමු. පාට පෑනකුත් කිට්ටු කරගන්න. පළවෙනි තරු ලකුණ homo habilis යන්නෙහි තේරුම නිතුල ටීචර් මයික් එක ඔන් කරනවා. නිතුල කියන්න මට homo habilis කියන එකේ තේරුම මොකක්ද? හැකි මිනිසා නේද? හරි පාට පෑනක් අරන් ලියමු හැකි මිනිසා. පාට පෑනකින් ලියමු හැකි මිනිසා. පරණ පෑනෙන් යන්නයි. දෙවෙනි තරු ලකුණ පාට පෑනෙන් ලියමු වානර මානවයාට. එතකොට පුතේ මෙතන ඔය වානර මානවයා කියලා කවුද හඳුන්වන්නේ? සිත්මි මයික් එක ඔන් කරලා කියන්න පුතේ වානර මානවයා කියලා මෙතන කවුද අපි හඳුන්වන්නේ? homo habilis. නෑ නේද පුතේ වානර මානවයාට වඩා හැකියාවන්ගෙන් යුක්ත විය. ඔස්ට්‍රලෝපිතිකස් ගැන නේද මේ කියන්නේ? එයානේ ඉස්සෙල්ලම එක්කනා නේද? ඔව් ඔස්ට්‍රලෝපිතිකස් ගැන කියන්නේ නේ. හරි. අපි පාට පෑනකින් ලියමු වානර මානවයාට පරණ පෑනෙන් වඩා හැකියාවන්ගෙන් යුක්ත විය. තුන්වෙනි තරු ලකුණ මොහු ජීවත් වූයේ මීට අවුරුදු විශ්මිකා ලියන්නේ නැද්ද? මීට අවුරුදු
පාට පෑනක් කරන් ලියමු මිලියන 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 2.3ත් ලෙසඳු මොකෝ ලියන්නේ නැද්ද? 2.3ත් 1.4 පරණ පෑනෙන් අතර කාල වකවානුවකදීය රනිති මෙයාව දැකලා පුරුදුයිද? ඈ රනිති. හොඳට බලනවා දැකලා පුරුදු මොහොනක් වගේ නේද? කට්ටිය. හරි. ඔන්න පාට පෑනෙන් ලියමු. ගලකින් තවත් ගලකට පාට පෑනෙන් ගලකින් තවත් ගලකට ගසා ඉන් පතුරක් කඩා ඉවත් කොට මුවහත් පාට පෑනෙන්ම ලියමු මුහුණතක් පාට පෑනෙන්ම ලියමු මුහුණතක් මේ තියෙන්නේ පුතේ මෙන්න මේ මුවහත් මුහුණතක් හොඳේ මෙතන දාලා තියෙනවා ටීචර් ඒකලා පරණ පෑන ගන්න වරහන් ඇතුලේ ලියමු මෙවලමක් ඒ කියන්නේ භාවිතා කරන උපකරණයක් කියන එක තමයි මෙවලමක් කියලා මෙතන දාලා තියෙන්නේ මෙවලමක් සාදා ගැනීමේ තිමිර ඔනෙල් අපි තිමිර මට පේන්නේ පුතා නැහැ අපි ඒ කියන එක විතර වැඩක් නැහැ කැතයි පස්සේ කියන්න පුතේ අපි ඒ කාලේ ඔව් පුතේ අපි ඒ කාලේ පට්ට කැතයි පුතේ ඔව් හරි මෙවලමක් සාදා ගැනීමේ උත්සාහයක යෙදුණු කීවෙනියද ඇඟිල්ලෙන් පෙන්නන්න පළමු වෙන්නයි නේද හරි ඒක පාට පෑනෙන් ලියමු පළමු වෙන්නයි බලන්නකො පුතේ මේ හෝමෝ හැබිලස්ගේ නහය කට හම S2 කොණ්ඩේ කොහොමද නේද හරි ටීචර් ස්ලයිඩ් එක මාරු කරනවා හරි අපි ලියමු හෝමෝ හැබිලස් මානව අවධිය
පුතේ ටීචර් ඔයාලට ලබන සතියේ මුංචි වැඩක් දෙනවා. ළමයි 10 දෙනෙක්ට දෙනවා ඔය මානව වර්ග 5ක් තියෙනවනේ. එක එක මානවයා ගැන පුංචි කතාවක් කරන්න දෙනවා. පුංචි කතාවක් කියන්නේ අපි ලිව්ව නෝට් එක පාඩම් කරලා කියන්න ඕනේ. මොකෝ අපිට මේ මානවයෝ 5 දෙනාගෙන්ම විභාගෙට ප්‍රශ්න අහනවා කොහෙන් අහයිද දන්නේ නැහැ. මේ හරි. හෝමෝ හැබිලස් මානව අවධිය. ඒක යටතේ අපි ලියමු පළවෙනි තරු ලකුණ දාලා හෝමෝ හැබිලස් සාදාගත් ගල් ආයුධයේ මුහුණතද කැපෙන සුළු වූ නිසා ඔවුන් පාට පෑනකින් ලියාගමු මරාගත් සතුන්ගේ මස් කපා ගැනීමට හා තීරුවලට ඉරා ගැනීමට මීටත් අමතරව ලීයක් උල් කර ගැනීමට පරණ පෑනෙන් මෙම ගල් ආයුධ
භාවිත කර ඇත. ඊළඟ තරුව මොවුන් ගල් ආයුධ පරණ පෑනෙම ලියන්න. මොවුන් ගල් ආයුධ නිපදවා ගැනීම සඳහා බහුලව යොදාගෙන ඇත්තේ පසිඳු මට කියන්න පසිඳු කොතලාවල මෙයාලා හෝමෝ හැබිඩස්ලා ගල් ආයුධ නිපදව ගන්න ගොඩක්ම යොදාගෙන තියෙන්නේ මොනවද? තිරිවානා ගල්. හරි. පාට පෑනෙන් ලියමු තිරිවානා ගල්ය. ඊළඟට පාට පෑනෙන්ම ලියමු ගල් ආයුධ නිපදවීම පැරණි මිනිසා ගල් ආයුධ නිපදවීම පැරණි මිනිසා ලබාගත් විශාල ජයග්‍රහණයකි. හරි. යට තියෙන වාක්‍ය ලියා ගන්නකෝ ඔයාලා.
ලිව්වද? නිතුකි ලියලානේ. හරි පුතා. හරි. මල්ෂිත් ලියලා. හරි. විශ්මිකත් ලියලා. තිමිර ඔනෙල් මොකෝ? ඈ පුතා. මොකෝ පුතේ? කියන්නකෝ මයික් එක ඔන් කරා. ටීචර් ඕ ටීචර් ඕ කියන්න. කලින් පාඩමේ අපිට තිබ්බ කැනීම් ගැනනේ. ඕ කැනීම් උගන්නපුවට පස්සේ දවසේ අක්කේ පොඩ්ඩකින් එතකොට මට වෙන මේක හම්බුණා. ඒ අනකට හම්බුණා මට. කැනීම් කැනීමක් කරාද ඔයා කියන්නේ? ඔව් ටීචර්. හොයලා බලද්දි අම්මා කලින් හොයපු වලං කට්ටක්. හරි ෂෝක් හොඳේ. තිමිර ඔනෙල්ට කැනීම් තිමිර අපේ පන්තියේ ඉන්න තිමිර ඔනෙල් අපි අර පළවෙනි පාඩමේ පුරාවිද්‍යාත්මක කැනීම කියලා කිව්වනේ. මං කිව්වනේ ගෙදර කිට්ටුව හරි කමන්නේ තැනක් හොයලා හාරලා බලන්න කියලා. අපේ තිමිර හාරලා බලලා එයාට පුරාවිද්‍යාත්මක අවශේෂයක් හම්බ වෙලා වලං කටු කැබැල්ලක්. නමුත් ඒ වලං කටු කැබැල්ල ඇවිල්ලා අම්මා මේ මෑතකදී දාපු බිඳිච්ච වලදක කැබැල්ලක් හම්බ වෙලා. අපි බලමු හොඳේ. තව කාලයක් ගියාට පස්සේ කාල නිර්ණය කරලා බලමු. හොඳයි තිමිර. හරි. මේක ලියලා ඉවරයිනේ දරුවෝ නේද? ඊට පස්සේ අතර ඉදෙනවද පුතේ? ඔයාලගේ. විනුතිට නම් ඔවුලු. කමක් නැහැ. චුට්ටක් රිදේවි. මේ ටිකක් ලියමු ඊට පස්සේ ලියන්න දෙන්නේ නැහැ ටීචර්. ටීචර් කතා කරන්නම්. හරි. මේක විතරක් ලියමුකෝ. මේක විතරයි. හරි. මාතෘකාව දාමුකෝ හෝමෝ ඉරෙක්ටස් මානව අවධිය. හැබැයි පුතේ පුතාලා දැක්කනේ නේ මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ඉස්සරහට ගන්න පොඩි වෙනසක් කියන්න. පුතේ මෙයානේ අපි ඔස්ට්‍රලෝපිතිකස් කියලා කිව්වේ. එතකොට මෙයාගේ මූණේ රැලි එහෙම තියෙනවා. කට බලන්නකො අර මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. නහය මෙහෙම ගිහිල්ලා. හරි? ඊට පස්සේ මෙයාගේ බලන්නකො හොඳටම මූණ මේ රැලි ගැහිලා බහම ඒ වගේම නහයත් මෙහෙම උඩට ගිහිල්ලා හොම්බනේ මේකට කියන්නේ. ඒකත් මෙහෙම ඉස්සරහට ඇවිල්ලා නෙරලා තියෙන්නේ. නමුත් පුතේ මේ ගින්දර හොයාගත්තත් එක්කම මෙයාගේ මූණේ හැඩේ බලන්නකෝ. අර වගේ මෙහෙම රැලි ගැහිලා නෑ නේද? පේනවනේ. එතකොට මේ නහයත් අර වගේ මෙහෙම වෙලා නෑනේ වෙනසක් තියෙනවනේ නේද? මේ ටිකේ හොම්බත් පොඩ්ඩක් පස්සට ගිහිලා තියෙනවා. ඒ වගේම මොළයත් වර්ධනය වෙලා තියෙනවා. ටීචර් එක පෙන්නන්නම්. තව ඉස්සරහා ස්ලයිඩ් තියෙනවා. හරි. මාතෘකාව ලියමු හෝමෝ ඉරෙක්ටස් මානව අවධිය. සෙනුකි බලනවා බය වෙලා මොකද්ද මේ පෙන්නුවේ කියලා. නේ සෙනුකි. හරි. හෝමෝ ඉරෙක්ටස් මානව අවධිය.
කොච්චර ෂෝක්ද බලන්න පසින්දුගේ නංගිත් ඉගෙන ගන්නවා. මොකද්ද මේ ටීචර් දාලා තියෙන්නේ නේ පුතේ? හරි. හෝමෝ ඉරෙක්ටස් මානව අවදිය. අපි ලියමු පළවෙනි තරු ලකුණ. පුතේ මේවා අලවන්න ඉඩ තියා ගන්න ඔයාලා. සන්දිල් දුලංක අපි පුතේ සාමාන්‍යයෙන් මේ නෝට් එකක් ලියා ගත්තාම පින්තූරයක් අලවනවා පුතේ. පුතා අලුත්ද දන්නේ? අලුත් නෑනේ නේද? කමන්නේ මේක ලියලා ඉවර වෙලා යටින් හරි ඉඩ තියාගමු පුතා. හරි. පළවෙනි තරු ලකුණ ජීවත් වූයේ කියලා දාලා තියෙන මේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා. හොඳේ. ජීවත් වූයේ මීට අවුරුදු මිලියන 1.8කට ඉහතදීය දෙවනි තරුව හෝමෝ ඉරෙක්ටස් යන නව්‍ය ලියලා ඉවරයි නේද? නව්‍ය ගමගේ හෝමෝ ඉරෙක්ටස් නව්‍ය මොකද්ද පුතේ පෙන්වන්නේ ඔයා? ලියලා ඉවර වෙන විදිහක් නෑ. මොකද්ද පෙන්නුවේ? හෝමෝ ඉරෙක්ටස් යන වචනයේ අර්ථය නිර්මාල් පන්සිලු ටීචර්ට මයික් එක ඔන් කරලා මේ අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. නිර්මාල් පන්සිලු හෝමෝ ඉරෙක්ටස් යන වචනේ අර්ථය මොකද්ද? ඍජුව ගමන් කළ මිනිසා. අන්න හරි. පාට පෑනෙන් ලියමු හැමෝම. ඍජුව ගමන් කළ මිනිසා. පරණ පෑනෙන් යන්නයි.
ඊළඟ තරු ලකුණ ඔවුන්ද ගල් මෙවලම් ඔවුන්ද ගල් මෙවලම් ඔවුන්ද ගල් මෙවලම් නිපද වූ අතර පාට පෑනෙන් ලියමු ගින්දර භාවිතයට අනීසා ලියලා ඉවරද ගින්දර භාවිතයට විශ්මිකා පොත පෙන්නගෙන ඉන්නවා ඔක්කොම ලියලා ඉවරද විශ්මිකා ගින්දර භාවිතයට ගැනීමට පුරුදු විය නවන්මිත් ඉවරයි හරි නවන්මි ඊළඟට ගල් දෙකක් එකට ගැකීමෙන් හරි සඳරු ප්‍රවීන්දියා හරි පුතා නෙතුකි හරි ඕෂදී හරි පුතා ඕෂදී හරි ගල් දෙකක් එකට ගැටීමෙන් හෝ අභිෂේක් හරි මල්ෂි හරි තේජාන් හරි එකට ගැටීමෙන් තිසුම් හරි පුතා ගැටීමෙන් හෝ වියලි ලී කෝටු දෙකක් මහිම ලියලා ඉවර වෙලා අත රිදෙනවා මහිමගේ අතට එක්සර්සයිස් කරනවා අනේ මහිම ලී කෝටු දෙකක් බොහෝ වේලාවක් මහිම පාඩම් කරගන්න මේ හෝමෝ ඉරෙක්ටස් ගැන හොඳේ ඔය ලියලා ඉවර වෙච්ච අය මේ කට්ටිය බලා ගන්න ඉවර වෙච්ච පාඩම් ලී කෝටු දෙකක් බොහෝ වේලාවක් එකට ඇතිල්ලීමෙන් නිර්මාල් හරි සිත්මි හරි නෝට් එක ලියලා ඉවරයි නේද ඇතිල්ලීමෙන් මොවුන් ගින්දර සනුකි හරි පුතා ඇතිල්ලීමෙන් මොවුන් ගින්දර නිපදවාගෙන ඇත නිතුල හරි පුතා හරි නේද තව අපිට මානව දෙන්නෙක් ගැන කතා කරන්න තියෙනවා හෝමෝ නියන්ඩර්තාලන්සිස් හෝමෝ සාපියන් ගැන නේ හරි ටීචර් ස්ක්‍රීන් එක මොකෝ තිමිර මේ ටීචර් ස්ක්‍රීන් එක මාරු කරනවා හරි හෝමෝ ඉරෙක්ටස් මානව අවධිය ගැන පොඩ්ඩක් තව අපි කතා කරමු මෙයා ඇවිල්ලා ගින්දර භාවිතය ආරම්භ කරාට පස්සේ ඔච්චර කාලයක් තිස්සේ අමුයෙන් කාපු මස් වර්ග ඒ වගේම අල වර්ග ඇට වර්ග ගින්නේ ඒ කියන්නේ ගින්දරට දාලා ඉවර වෙලා පුච්චලා කන්න එයාලට පුළුවන්කම ලැබුණා
දැනුත් කනව නේද පුතේ? පුච්චලා කනවනේ මස් මාළු එහෙම. කනවනේ නේ. තාත්තලා එහෙම ගේනවනේ නේද ගෙදරට. ළමයි රස කර කර කනවනේ. හරි. ගින්දර භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ තමයි පුතේ මේ අය අර අමුයෙන්ම කාපු සියලුම දේවල් පුච්චලා කන්න පටන් ගත්තේ. එතකොට පුච්චලා කන්න පටන් ගත්තට පස්සේ එකක් තමයි මෙයාලට ඇති වෙලා තිබිච්ච ලෙඩ රෝග ගොඩාක් දුරට අඩු වෙලා ගියා. ඊටත් අමතරව දැන් උදාහරණයක් විදිහට අවුරුදු 50ක් 60ක් ජීවත් වුණා නම් ගින්දර හොයාගන්න කලින් මේ අය ගින්දර හොයාගත්තට පස්සේ අවුරුදු 70ක් 80ක් ඊටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න ඇති. ඒ කියන්නේ ආයු කාලය මෙයාලගේ අඩු වෙලා තියෙන. ආයු කාලය වැඩි වෙලා තියෙනවා ගින්දර හොයාගත්තට පස්සේ. ඒකට හේතුව තමයි පුලුස්සලා කෑම ගැනීම. ඊටත් අමතරව හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා ගින්දර භාවිතා කරපු බවට අපිට සාක්ෂි ලැබෙනවා කොහෙන්ද? ඊශ්‍රායලයෙන්. ඕක කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඊශ්‍රායලයෙන් සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ හෝමෝ ඉරෙක්ටස් මානවයා ගින්දර භාවිතා කරපු බවට සාක්ෂි ලැබිලා තියෙන්නේ ඊශ්‍රායලයේ කියන ප්‍රදේශයෙන්. ඒක ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 7,90,000කට පැරණි කාලයකදී තමයි ලැබිලා තියෙන්නේ. ඒ කාලේ පාවිච්චි කරා කියලා. හරි. ඊට අමතරව ඔන්න හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ශරීර ලක්ෂණවල වෙනස්කම් බලමු අපි. හරි. මෙන්න මේ ටික සටහන් පොතේ ලියන්න නෙවෙයි ටීචර් දැම්මේ. හොඳට අහගන්න. ටීචර් රතු පෑනෙන් ලියලා තියෙනවා සටහන් පොතේ ලියන්න එපා කියලා. මේක ඔයාලට බර වැඩි. නමුත් පුතේ නිකන් ඔයාලට සාමාන්‍ය දැනීමට එහෙම හොඳ නිසයි ටීචර් මේක දැම්මේ. ලියන පොතේ ලියන්නත් එපා. එහෙම පාඩම් කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. බලා ගන්න ළමයා වැඩි කරුණු බලා ගන්න තමයි මේක දාලා තියෙන්නේ. හරි. ටීචර් පොඩ්ඩක් කියන්නම්. මේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයාගේ ශරීර ලක්ෂණ වල වෙනස්කම් දිහා බලනකොට දරුවනේ හේතු වෙලා අහගෙන ඉන්න හොඳට. මේ යුගයේදී හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ශරීර ලක්ෂණ වෙනස්කම් කීපයක්ම සිද්ධ වෙලා තියෙනවා. එතකොට වානර ස්වරූපයෙන් මිදිලා වර්තමානයේ මේ අපේ මිනිස් ස්වරූපයට හැඩ ගැහිච්ච යුගයක්. ඒ මානව අවධියක්. ඒ වගේම මෙයාගේ කාලෙදී මොලේ දියුණු වෙලා තියෙනවා. ඊටත් අමතරව හෝමෝ ඉරෙක්ටස්ගේ මොළය ඇවිල්ලා ඔස්ට්‍රලෝපිතිකස්ගේ මොළයෙන් දෙගුණයක් වෙලා තියෙනවා. පුතාලට පේනවා මෙතන මොළ පහක් ටීචර් දාලා තියෙනවා. එතකොට මේ මවුස් පොයින්ටරේ යන මොළේ බලන්නකෝ. ඒක පොඩි නේද? ඒ වගේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයාගේ පුතේ දැන් එතකොට තුන්වෙනියටනේ මේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා අපිට හම්බ වෙන්නේ නේද? එතකොට මේ ඔස්ට්‍රලෝපිතිකස් මානවයාගේ මොළය වගේ දෙගුණයක් වෙලා තියෙනවා හෝමෝ ඉරෙක්ටස් කියන මානවයාගේ. ඊටත් පස්සේ මොළයට ගැළපෙන පරිදි හිස් කබලේ ඉහළ කොටස තරමක් විශාල වෙලා වටකුරු වෙලා තියෙනවා. මේ තියෙන වටකුරු වෙච්ච ස්වරූපය. ඒ වගේම ශරීරයේ පුරා ඝනව වැවී තිබුණු ලොම් ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. අපිට ඒක රූපයකින් බලන්න හරි ටීචර් දාලා නැහැ වගේ. හරි. ශරීරයේ පුරා ඝනව වැවී තිබුණා. අපි බලමු ඉස්සරහට යම් මේකේ. මෙන්න මේ ඔස්ට්‍රලෝපිතිකස්ගේ බලන්න පුතේ ලොම් තියනවා නේද පුතේ? රෝම කූප ගොඩක්. බලන්නකෝ මේ මුළු මූණෙමත් තියෙනවා. මෙන්න මේ බෙල්ලේ ඒවත් තියෙනවා නේද? මෙන්න මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ තියෙනවා නේද? හෝමෝ හැබිලස් කියන එකනාගේ මේ මවුස් පොයින්ටරේ යන දිහා බලන්නකෝ. ඊට පස්සේ
මේ හෝමෝ ඉරෙක්ටස් කියන එකනාගේ ශරීරයේ පුරා ඝනව වැවි තිබිච්ච ලොම් ප්‍රමාණය අඩු වෙලා ගිහිලා තියෙනවා. මූණෙන්ම බලපුවාම පෙනුණා නේද? ඊට අමතරව ඍජුව ගමන් කිරීමට හා දෑතීන් වැඩ කිරීමට උචිත ලෙස ශරීරයේ පේශි පද්ධතිය හා මස්පිඩු සකස් වුණා. මේවා පුතේ සයන්ස් වලදී ඔයාලට කියලා දෙයි ලස්සනට. එතකොට ඔස්ට්‍රලෝපිතිකස් හෝමෝ හැබිලස්ට වඩා පුතේ මෙන්න මේ හෝමෝ ඉරෙක්ටස් කියන කෙනාට තමයි ඍජුව කෙලින් ගමන් කරන්නත් අත් දෙකෙන්ම වැඩ කරන්නත් පුළුවන් විදිහට එයාගේ ශරීරයේ පේශි පද්ධතිය හා මස්පිඩු සකස් වුණේ. ඒ වගේම ඉදිරියට නෙරලා තිබිච්ච අර මෙහෙම ඉදිරියට නෙරලා තිබිච්ච මුහුණ පසුපස්සට නැඹුරු වෙලා තිබුණා. මුක්කන්නාසය ටීචර් ඒවලේ ෆොටෝ එක දාලා පෙන්නුවා මුක්කන්නාසය මොකෝ වෙලා තිබ්බේ. ඉදිරියට ඇවිල්ලා වර්ධනය වෙලා අලංකාර වෙලා තියෙනවා. හරි මේකෙන්ම අපි බලමුකෝ මෙන්න බලන්නකෝ මේ ඔස්ට්‍රලෝපිතිකස් වානරයා එතකොට මෙයාගේ මූණ බලන්නකෝ ඊට පස්සේ මේ හෝමෝ ඉරෙක්ටස් කියන කෙනාගේ මූණ පස්සට නැඹුරු වෙලා තියෙනවා. හරි ඊට පස්සේ බලමු ගින්දර භාවිතයෙන් ඔවුන්ට ලැබුණු වාසි කීපයක්. හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා ගින්දර පාවිච්චි කරන්න ගත්තට පස්සේ එයාට ලැබිච්ච වාසි මොනවද බලමු. ආහාර පුරුස්සලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකෙන් පුතේ පුච්චලා කාපු ආහාර අමුයෙන් ගත් ආහාර වලට වඩා රසවත් වෙලා තියෙනවා. ඒ හේතුව උඩ අපි දැන් ඔන්න උදාහරණයක් විදිහට පීසා කන්න කැමති නේද? පීසා එකක් නෙවෙයි දෙකක් වුණත් කන්න කැමති නේද? ඒ ඇයි රස නිසා නේද? දැන් ඔන්න අම්මා කහබත් හැදුවොතින් වෙනද ළමයි රතුබත් කටවල් දෙක තුනක් කන දරුවා කහබත් හදපුවාම බත් පිගානක් කනව නේද? ඒ රස නිසානේ. ඒ වගේ මේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයාත් ආහාර පුච්චලා ගත්තට පස්සේ ඒක රහ වැටුණා යාට. රහ වැටුණාට පස්සේ කෑම ගැනීම යාලට ප්‍රියමනාප වුණා. එතකොට පුතේ පොඩ්ඩක් කල්පනා කරන්න මේ රූපේ තියෙනවනේ. රූපෙන් බලන්න මේ අය පුතේ කෑම පුලුස්සනකොට පුතේ දැන් එක්කෙනෙක් දැන් කණ්ඩායමක් වගේ ඉන්න ඇතිනේ කීප දෙනෙක්ම ඉන්න ඇතිනේ. එතකොට එයාලා මේක පුච්චන ගමන් රටේ ලෝකේ තොරතුරු කතා කරන්න ඇති. අපි හෙට දවසේ කොහොමද දඩයන් කරන්නේ? මොන සතෙක් ලැබෙයිද අපිට? අපි හෙට කොහෙන්ද දර ගේන්නේ? වතුර ගේන්නේ? ඒවා එහෙම සාකච්ඡා කරන්න ඇති නේද? එතකොට එකිනෙකාට පුතේ සුහදශීලීත්වයක් මෙතනින් මතුවෙනවනේ. හරි. පුලුස්සාගත් ආහාර දිරවා ගැනීම පහසු වුණා. අනිත් එක තමයි අමුයෙන් කනවට වඩා අමුයෙන් කන ආහාර ජීර්ණය වෙන අඩුයි. දිරවන්නේ නැහැ. ඒකනේ බඩ එකක්ම එහෙම අනම්මනම් හැදෙන්නේ නේද? පුච්චලා ගත් ආහාර දිරවා ගැනීම පහසු වෙනවා. ඊටත් අමතරව මේ ගින්දර හොයා ගැනීමෙන් එයාලට පුතේ අර ශීත කාලයට උණුසුම ලබා ගන්න හැකියාව ලැබුණා. ඊටත් අමතරව ඔය මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ඒ සත්තුන්ගෙන් ආරක්ෂා වීමටත් හැකියාව මෙන්න මේ ගින්දර සොයා ගැනීම තුලින් මෙම මානවයාට ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ ගින්දර භාවිතය හෝමෝ ඉරෙක්ටස් මානවයා මෙන්න සතෙක් දඩයන් කරගෙන ඇවිල්ලා ටීචර් කිව්වනේ අර ගල්පතුරක් අරගෙන මෙයාව මේ කපන අයුරු පේනවනේ නේද? ඊට පස්සේ මේ දෙන්නම මොකෝ කරන්නේ ගින්දර අවුලගෙන මෙයා දර ගේනවා. මේ බලන්නකෝ මෙහි මොනවද තියෙන්නේ? මෙන්න මේ දෙන්නෙක් එකතු වෙලා සතෙක් මරාගෙන ගේනවා නේද? ඊට පස්සේ මේ සත්තුන්ගේ හිස් කබල් ටික තියෙනවා. ඒ වගේම මේ ගින්දර හොයා ගැනීමත් තුළින් මෙයාලා එක තැනක වාසය ටික කාලයක් එක තැනක ඉඳලා තියෙනවා. මෙන්න මේ වගේ කූඩාරම් සහිත වාසස්ථාන හදාගෙන තියෙනවා. ඊටත් අමතරව මෙයාලා පිරිසක් විදිහට තමයි ජීවත් වෙලා තියෙන්නේ. හරිනේ? ඊට පස්සේ බලමු අපි ඊළඟ මානවයා ගැන හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් මානව අවදිය. එයා ලස්සනයි නේද?
මෙතුකි මෙයා ලස්සනයි නේද? හෝමෝ නියන්ඩර්තාලන්සිස්. නැද්ද? මල්ෂි මෙයා ලස්සන නැද්ද? ඉසිර මෙයා ලස්සන නැද්ද? ලස්සනයි නේද පුතේ? ඔන්න ප්‍රියමනාපයිනේ. ඒකනේ. හරි. බලමු අපි මේ හෝමෝ නියන්ඩර්තාලන්සිස් ගැන. මේ මානවයා පුතේ දැනට අවුරුදු 6 ලක්ෂයකට ඉස්සර තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මෙයාලගේ මොළය ඇවිල්ලා අර අපි ඒවලේ කතා කරපු ගින්දර හොයාගත්ත ඉරෙක්ටස් කියන මිනිස්යාගේ මොළයට වඩා විශාල වෙලා තියෙනවා. පුතාලට පේනවනේ මේකෙන් මේ තියෙන්නේ මෙන්න මේ මොළය ඔස්ට්‍රලෝපිතිකස්ගේ ඊට පස්සේ මේ හෝමෝ හැබිලස්ගේ මේ හෝමෝ ඉරෙක්ටස්ගේ මේ විශාල වෙලා තියෙනවා නේද? ඊට පස්සේ මේ හෝමෝ නියන්ඩර්තාලන්සිස්ගේ මොළය. හරි. ඊටත් අමතරව දියුණු මානවයෙක් වෙච්ච මෙයා මොකෝ කරන්නේ විශාල සත්තුන්ගේ ඔය ලොකු සත්තු ඉන්නවනේ. ඒ ලොකු සත්තුන්ගේ ඇටකටු භාවිතා කරලා ඇටකටු අරගෙන මෙයාලා මොකද්ද කරේ? එයාලට ඉන්න වාසස්ථාන නැත්නම් නිවාස හදාගෙන තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මෙයා ගැන. මෙයා ඇවිල්ලා යුරෝපය, බටහිර ආසියාව, අප්‍රිකාව වගේ රටවල් වල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හෝමෝ නියන්ඩර්තාලන්සිස් කියන කෙනා ගල් ආයුධ භාවිතා කරලා තියෙනවා. හරිද? ඊටත් අමතරව මෙයාලගේ මොළය ඇවිල්ලා හෝමෝ ඉරෙක්ටස් කියන මිනිස්යාගේ මොළයට වඩා විශාල වෙලා තියෙනවා. පුතාලට මේකෙන් මෙතෙන්ට ආපුවාම පැහැදිලි වෙනවා කොච්චර මොළේ විශාල වෙලා තියෙනවද කියලා. ඊටත් පස්සේ මෙයාලා මොකෝ කරන්නේ හම් වලින් ඇඳුම් සකස් කරගෙන තියෙනවා. හම් කියන්නේ ඔය සත්තුන්ගේ හම අරගෙන ඒවා වේලලා ඉවර වෙලා ඒව වලින් ඇඳුම් හදාගෙන ජීවත් වෙලා තියෙනවා. එතකොට අපිට දැන් කියන්න පුළුවන් මේ හෝමෝ නියන්ඩර්තාලන්සිස්ලා ඇඳුම් ඇඳගෙන තියෙනවා කියලා. ඊට පස්සේ සත්ව ඇටකටු ඒ වගේම එක එක જાතියේ ගෙඩිවල ඇට වර්ග එහෙම අරගෙන මෙයාලා මොකෝ කරලා තියන්නේ ආභරණ සකස් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම විශාල සත්තුන්ගේ ඇටකටු භාවිතා කරලා එයාලා කුඩා නිවාස ඉදි කරගෙන තියෙනවා. මේ අය එහෙ ගිනි දල්වාගෙන තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව ඒ ගිනි මැල වර්ෂා කාලයේදී මෙයාලා ආරක්ෂා කරගත්තා කියලා පොතපතේ සඳහන් වෙනවා. හරි. අපි ටිකක් බලමු. අපිට සංස්කෘතික අවධියේදී මේ අය භාවිතා කරපු ඔය මේ පළඳනා වර්ග ලැබෙනවා. අපි ඒ වෙලාවට කතා කරමු. කොහොම වුණත් මේ හෝමෝ නියන්ඩර්තාලන්සිස් කියන කෙනා හරියට ලස්සනට ඉන්න කැමති කෙනෙක්. දැන් තෙනුල වගේ, තේජාන්ලා, හනිතිලා හැමෝම වගේ ලස්සනට ඉන්න කැමති අය. හේතුව තමයි මෙයාලා සත්තුන්ගේ හැම් අරගෙන ඒ බවලින් මොනවද කරලා තියෙන්නේ? මොකෝ කරලා තියෙන්නේ? ඇඳුම් සකස් කරගෙන තියෙනවා. ඊටත් අමතරව ওই සත්ත්වයන්ගේ අස්ති කැබලි අරගෙන ඉවර වෙලා, ඇට කැබලි අරගෙන ඉවර වෙලා මෙයාලා පළඳනා හදලා බෙල්ලේ දාගෙන තියෙනවා. ඉතින් ඒ ලස්සන වෙන්න මේ දේවල් කරලා තියෙන්නේ නේද? ඊටත් අමතරව මෙයාලා මොකෝ කරන්නේ? එළවලු වර්ග උයාගෙන කාලා තියෙනවා. එතකොට දඩයම් යුගයේ පහු කරගෙන ටික මේ එළවලු වර්ග එහෙමත් කන්න පටන් අරගෙන එළවලු කන්න පටන් ගත්තට පස්සේ ශරීරයේ තියෙන පැහැය එහෙම වෙනස් වෙලා ගිහිල්ලා අර ඉරෙක්ටස්ව දැක්කනේ. නමුත් මෙයාගේ පැහැය ඊට වඩා ලස්සනයි කියලා කියන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ හෝමෝ නියන්ඩර්තාලන්සිස් මානව අවධියේ ටීචර් කිව්වා වගේ මෙන්න මේ පොරවගෙන ඉන්නේ සතුන්ගේ හම් වලින් සකස් කරගත්ත ඇඳුම්. පුතාලට පේනව නේද? ඊටත් අමතරව මෙන්න මෙයා බලන්නකො මේ මවුස් පොයින්ටරේ යන දිහා. මේ ඇවිල්ලා ඔක්කොම සත්ත්ව ඇට කැබලි වලින් අරගත්ත පළඳනාවන්. දැන් ඔන්න මහ පාරවල් වල එහෙම ඉන්නවා සමහරක් අය වැඩ නොකරන පිරිස.
ඒ අයගෙත් ඔන්න ඔහොම දාලා තියෙනවා ලොකු අර ගාංචු වගේ දාලා තියෙනවා නේද බෙල්ලේ එහෙම. දැකලා ඇති නේද පුතේ? හරි. එතකොට බලන්න සත්තුන්ගේ හම් වලින් ඇඳුම් සකස් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඊටත් අමතරව ඇටකටු භාවිතා කරලා ඇටකටු හා විවිධ ගෙඩිවල ඇට වර්ග වලින් ආභරණ සකස් කරගෙන තියෙනවා. ඊටත් අමතරව ගල් ගුහාවල ජීවත් වෙච්ච මේ අය ආගමික ඇදහිලි හා විශ්වාසද පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දඩේම පහු කරගෙන යනකොට බල්ලා හීලෑ කරගත් මොවුන් ඉතා හොඳ දඩයක් කරුවන්ය කියලා සඳහන් වෙනවා. එතකොට හෝමෝ නියන්ඩතාලන්සිස් ඇවිල්ලා දඩයම පහු කරගෙන ඇවිල්ලා කෘෂිකාර්මික රටාවකට හුරු වෙන මානවයෙක් කියලා අපිට කියන්න පුළුවන්. අනිත් එක තමයි සත්තු හීලෑ කරගෙන තියෙනවා. එයාලා ගාව බල්ලා කියන සත්වයා ඉඳලා තියෙනවා. බල්ලා හීලෑ කරගෙන තිබෙනවා. ඉතින් මෙයාලා කොහොම නමුත් හොඳ දඩයක් කරුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ අපේ ළඟම ඥාතියා. මෙයාගෙන් තමයි අපි සියලුම දෙනා පැවතගෙන එන්නේ. කවුද මෙයා? හෝමෝ සාපියන් කියන මානවයා නේද? අපි මෙයා ගැන පොඩ්ඩක් කතා කරමු. මේ මානර වානවයා මීට අවුරුදු ලක්ෂයකට පමණ ඈත කාලයකදී තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම මෙයා ඇවිල්ලා ගොඩාක් හැකියාවන්ගෙන් යුක්ත කෙනෙක්. ඊටත් අමතරව ටීචර් නෝට් එකට දාලා නැහැ ළමයිගේ දැනගැනීම පිණිස කියන්නේ හෝමෝ සාපියන් මානව වර්ග දෙකක් ඉඳලා තියෙනවා පුතේ. පළවෙනිම මානව විශේෂය හඳුන්වනවා අපි ක්‍රොමගනන් කියන කෙනා. ඊට පස්සේ තමයි එන්නේ මේ හෝමෝ සාපියන් කියන කෙනා. මෙයාගෙන් තමයි අපි පැවතගෙන එන්නේ. හරි. නෙතුකිට ඒක ප්‍රශ්නයක්. අපිට සිලබස් එකේ නෑ කරන්න. ඒක ඕනේ නෑ ඔලුවට ගන්න. හරි. මේ තමයි අපේ ළඟම නෑදෑයා. ඔන්න රනිති මේ තමයි අපේ ළඟම ඥාතියා. හොඳේ විශ්මිකා. අපි සියලු දෙනා අයත් වෙන්නේ මේ හෝමෝ සාපියන් කියන පවුලට. ඊටත් අමතරව මෙයා අවුරුදු ලක්ෂයකට පමණ ඈත කාලයකදී මොවුන්ට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්න, ඒ වගේම ඒ අදහස් හුවමාරු කරගන්න භාෂාවක්, හැඟීම් ප්‍රකාශ කරන්න සංගීතය, නැටුම්, චිත්‍ර ඇඳීමටද මේ අයට හැකියාවක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඔන්න බලන්නකො මේ ස්ක්‍රීන් එක දිහා. හරි. මේ අය ඇවිල්ලා ගස්වල පට්ට වලින් ඇඳුම් වියාගෙන ඇඳුම් ඇඳගෙන තියෙනවා. ඊට අමතරව ඇඳුම් වලට වඩා බරින් අඩු අතර ඇදී මෙයාලා අර දැන් සත්තුන්ගේ හැම එහෙම අරගෙන හදන ඒවට වඩා අර පට්ට වලින් ගන්න ඒවා හොඳට වේලලා ඉවර වෙලා ඒව වලින් ඇඳුම් ඇඳගෙන තියෙනවා. ඊටත් අමතරව අලුත් දේ නිපදවීමට කල්පනා කරපු මොවුන්ගේ මොළය හොඳින් වැඩිලා තිබිලා තියෙනවා. පුතාලා දැක්කද මෙයාලා හදපු සත්වයෙකුගේ ඇටසැකිල්ලකින් හදපු බටනලාවක්. එතකොට ඒ කාලේ බටනලාත් වාදනය කරලා තියෙනවා. විශ්මිකා ටීචර් පෙන්නනවා පොත. අපේ පොතේ තියෙනවා ඒක. කීවෙනි රූපෙද ටීචර් ළඟ අච්චු පොතක් දැන් නෑ ළඟ. අභිෂේක් ඇයි අභිෂේක් මයික් එක ඔන් කරලා කතා කරන්නකෝ. ඇහෙන්නේ නෑ පුතා. අභිෂේක් කියන එක ඇහෙන්නේ ටීචර් ඔන් කරලා තියෙන්නේ. ඇහෙන්නේ නෑ පුතා. හරි පස්සේ කතා කරමු. මෙන්න මේ සත්වයෙකුගේ ඇට කැබෙල්ලකින් තමයි මෙන්න මේ මොකද්ද මේකට කියන්නේ බටනලාව හදාගෙන තියෙන්නේ.
ඊට පස්සේ හිස් කබලේ සිදුවෙච්ච වෙනස්කම් අපි පොඩ්ඩක් බලමු මේකෙන්. පුතාලට පැහැදිලි වේවි. මේ තියෙන්නේ පුතේ වානර පරම්පරාවකින් බිහි වුණත් පස්සේ කාලෙදී මිනිසාගේ ශරීරය වානරයෙකුගේ වෙනස් වෙලා අද පවතින විදිහට සකස් වෙලා තියෙනවා. ක්‍රමයෙන් මොලේ දියුණු වෙලා ඒ වානරයාගේ මොලේට වඩා විශාල වෙච්ච හින්දා මිනිසාගේ හිස් කබල ඒ විදිහට තමයි හැඩ ගැහිලා තියෙන්නේ. මේ අපි අර ඉස්සෙල්ලම දාපු පින්තූරේ ඔස්ට්‍රලෝපිතිකස්ගේ මේ ඇවිල්ලා පුතේ හිස් කබල. පුතාලට පේනවා මේ හිස් කබල නේද? එතකොට මේ ඇවිල්ලා පුතේ හෝමෝ සාපියන්. ඒ කියන්නේ අපේ ළඟම ඥාතියා ළඟම නෑදෑයගේ හිස් කබල. පුතාලට පේනවා මේ ඉන්නේ ඔස්ට්‍රලෝපිතිකස්. එතකොට මෙයාගේ මොලේ බලන්නකෝ බොහොම පොඩි නේද? ඊට පස්සේ හෝමෝ හැබිලස් කියන කෙනාගේ මොලය මෙයාට වඩා මෙයාගේ වර්ධනය වෙලා. ඊට පස්සේ මේ රූපෙන් හොඳටම පැහැදිලි කවුද මේ හෝමෝ ඉරෙක්ටස්. එතකොට මෙයාගේ මොලේ ඊටත් වඩා වර්ධනය වෙලා තියෙනවා. ඊට අමතරව මෙයා කවුද? හෝමෝ නියන්ඩර්තාලන්සිස්. එයාගේ මොලයක් වර්ධනය වෙලා ඊට පස්සේ මේ අපේ ළඟම ඥාතියාගේ මොලේ වර්ධනය වෙලා ඊට අමතරව පුතේ මෙන්න බලන්නකො මේ මුහුණේ හැඩය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. එතකොට හෝමෝ සාපියන් ගාවට එනකොට මුහුණ දැන් තියෙන මුහුණ ෂේප් එකට හැදිලා තියෙන්නේ. මේකෙනුත් ඒක පැහැදිලි වෙනවා. මෙන්න බලන්නකො නිරලා තියෙනවා ඉස්සරහට මේකේ එහෙම නැහැ. එතකොට ඔන්න අවුරුදු දසලක්ෂ 2.5කට පෙර කාලයක සිට මිනිසා වානරයෙකුගේ පටන් දියුණු මිනිසෙකු දක්වා පරිණාමය වූ ආකාරය මෙයාලගේ ලෝම තියෙනවා. ටිකින් ටික කල් යෑමේදී මේ හෝමෝ හැබිලස් වෙනකොට රෝම ටික හැලිලා ගිහිල්ලා තියෙනවා. ඉරෙක්ටස්ගේ කාලේ එනකොට මෙයාටත් වඩා රෝම ටික හැලිලා ගිහිල්ලා ඔන්න නියන්ඩර්තාලන්සිස් වෙනකොට මෙයාට වඩා ගොඩාක් අඩු වෙලා ඔන්න දැන් අපේ තියෙන විදිහ ටොම් ටික නේද? ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ රූපරාමු වලින්. හරි. ඊට පස්සේ පුතේ අච්චුපොත්ත ගන්න වෙනවා. පොඩ්ඩක් ටීචර් කරනවා. ටීචර් ළඟ අච්චුපොත හරි මේ රූපේ බලා ගන්න. අච්චුපොතේ ওই සිතියම තියෙන තැනත් බලා ගන්න. හරි පෙරලා ගන්න පුතේ 19 වෙනි පිටුව. 19 වෙනි පිටුව පෙරලා ගන්න. ඒකේ පුතේ අපි පැටියෝ අහගන්නකෝ 19 වෙනි පිටුවේ මෙන්න මේ රූපේ තමයි දාලා තියෙන්නේ. හරිද? ඒ රූපෙට යන්න කලින් පුතේ අපි ලබන සතියේ මෙන්න මේක දැනගෙන ඉන්න ඕනේ. අහගන්න හොඳට මොකෝ අපිට මේක 3 වෙනි පාඩමට අදාළ වෙන හින්දායි ටීචර් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ මහද්වීප. හරිද? ඔයාලගේ පෙළපතේ 19 වෙනි පිටුවේ තියෙන මේ ස්ලයිඩ් එකට යන්න නම් අපි පුතේ මහද්වීප ටික ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. ඕකම පුතේ අපිට 3 වෙනි පාඩමට අවශ්‍ය වෙනවා. ශිෂ්ටාචාර පාඩමට. ඒකින්ද හොඳ දරුවෝ වගේ ලබන සතියේ ලෝක සිතියම් දෙකක් ගන්න ඕනේ. හොඳට අහගන්න කියන දේ ලෝක සිතියම් දෙකක් ගන්න ඕනේ. ලබන සතියේ ටීචර් ඔයාලට ලකුණු කරවනවා මහද්වීප 7. මේකේ සාගරයක් තියෙනවා. සාගර අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. උවමනා කරන කෙනෙක් ඉන්නවා නම් සාගර ලකුණු කරගත්තට වරදක් නැහැ. මහද්වීප ටික ලකුණු කරගත්තට පස්සේ තමයි පුතේ මෙන්න මේ ටික කරන්න වෙන්නේ. විවිධ මුහුණ තියෙන හෝමෝ සාපියන් වරු ලෝකේ පැතිරිලා තියෙන අන්දම. මොකෝ දරුවනේ මෙන්න මේකෙන් ප්‍රශ්න අහනවා.
හේතුව තමයි නිග්‍රොයිඩ් කියන ජන වර්ගයේ මොන මහද්වීපයේද ඉන්නේ කියලා අහනවා. එතකොට අපි මහද්වීපේ දැනගන්න ඕනේ. ඊටත් අමතරව මේ ඕස්ට්‍රලොයිඩ්, මොන්ගොලොයිඩ් අන්න ඒ අය ඉන්න රටවල් අපි දැනගන්න ඕනේ. මේ ටික අපි ලබන සතියේ කරමු. ලෝක සිතියම් දෙකක් ඔයාලා ළඟ තියා ගන්න. එක ලෝක සිතියමක් සටහන් පොතට ඇලවෙනවා, අනිත් ලෝක සිතියම රූපාශ්‍රිත පොතේ ඇලවෙනවා. හරිනේ? තේරුණා නේද? සිතියම් දෙකක් ළඟ තියාගන්න. ඒකේ නැහැ අපි මෙහෙම කරමු. සිතියම් දෙකක් නෙවෙයි පුතේ, සිතියම් හතරක් ඕනේ. හරිද? මහද්වීප දෙකක ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක හෝමෝ සාපියන් වරු ලෝකේ පැතිරිලා ගියපු අන්දම දෙකක ලකුණු කරන්න ඕනේ පොත් දෙකේ මේ අලවන්න නම්. එතකොට ලියා ගන්න කොහෙන් හරි ලෝක සිතියම් හතරක් ලබන සතියේ පන්තියට ගේන්න කියලා. හරි නේද? හරි. අපි ටිකක් පොඩ්ඩක් බලමුද පුතේ මේක. උතුරු ඇමරිකා මහද්වීපයේ දන්නව නේද පුතාලා? පහේ ශිෂ්‍යත්වයට මේවා ලකුණු කරන්න ඇති දරුවෝ. ඊට පස්සේ මේ තියෙන්නේ දකුණු ඇමරිකාව. එතකොට මේ රෝස පැහෙන් දක්වලා තියෙනවා යුරෝපා කරය. ඊට පස්සේ මේ කහ පාටින් දිස් වෙන්නේ මොකද්ද? ආසියාව. ඊළඟට අප්‍රිකාව මේ ලොකු ලබු ගෙඩියක් නේද? ඊට පස්සේ ඕස්ට්‍රේලියාව. ටීචර් මේකත් පුතේ ගෲප් එකට දානවා. ගෲප් එකට දැම්මට පස්සේ දරුවෝ පාඩම් කරගන්න ඕනේ මහද්වීප 7 නම්. උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය, ආසියා මහද්වීපය, ඕස්ට්‍රේලියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, ඇන්ටාර්ක්ටිකා මහද්වීපය. හරි. ඇඟිලි නමනවා කියමු. 7ක් තියෙනවා පුතේ. ඔය 7 පාඩම් කරන්න ඕනේ. ඔන්න පුතේ අනිත් එක තමයි පාඩම් කරනකොට පුතේ තනින් තන පාඩම් කරන්න එපා කවදාකවත්. පිළිවෙලක් තියාගන්න. ඔන්න ටීචර් පිළිවෙලට කියන්නම්. ඔයාලත් කියමු. උතුරු ඇමරිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය, ආසියා මහද්වීපය, ඕස්ට්‍රේලියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, ඇන්ටාර්ක්ටිකා මහද්වීපය. එහෙම හරිද? නැත්තම් අපිට මෙහෙම කියන්න පුළුවන්. උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය, ආසියා මහද්වීපය, ඕස්ට්‍රේලියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, ඇන්ටාර්ක්ටිකා මහද්වීපය. හරි නේද? මහද්වීප 7 පාඩම් කරගන්න ඕනේ. ටීචර් මේක එවනවා ගෲප් එකට. ඊට පස්සේ ටීචර් අද වැඩ ටිකක් ලිව්වා ළමයිට. සෙනුදී හරි. හරි. එහෙනම් පුතේ අහගන්න දැන් කියන ටික. අපි පුතේ මෙන්න මෙතෙන්ට ලිව්වා. හෝමෝ හැබිලස් මානව අවධියට යනකන් ලිව්වා. එහෙම නේද? ඊට පස්සේ ටීචර් එවනවා මේ ස්ලයිඩ් එක එවනවා ලියන්න ඕනේ. හරිද? මේක ලිව්වා. හරි. මෙන්න මේ ස්ලයිඩ් එක ලියන්න ඕනේ. හරි. මේක ඊට පස්සේ මේක එපා. මේක එවන්නේ නැහැ ටීචර්. මේක ටීචර් එවන්නේ. මෙන්න මේක ලියන්න ඕනේ. එතකොට ස්ලයිඩ් 2යි. ඊට පස්සේ මේක අලව ගන්න. හරි? ඊට පස්සේ මේක ලියා ගන්න ඕනේ 3යි. මේකත් ලියන්න ඕනේ 4යි. 5යි. 6යි. මේක කැමති කෙනෙක් ඉන්නවා නම් අලව ගත්තට කමක් නැහැ. හරි? කැමති කෙනෙක් ඉන්නවා නම් අලව ගත්තට කමක් නැහැ. මොකෝ මේක අපිට පාඩමට එච්චර ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය දැනීමට වැඩි විස්තර හොයන කෙනෙකුට මේක හොඳයි. මේ ඊට පස්සේ මෙන්න මේකත් අලව ගන්න පුතේ. ලොම් හැලිලා ගියපු විදිහ තමයි මේකෙන්
තියෙන්නේ පෙන්눔 කරන්නේ මිනිසා දක්වා පරිණාමය වෙච්ච විදිහ. ඔය ටික එවනවා. ඊට පස්සේ මේක ඔයාලා පාඩම් කරගන්නයි මේක එවන්නේ මහද්වීප 7. හරිනේ? එහෙමනම් ඔන්න දැන් හොඳට අහගන්න වැඩ දෙන අය. ඔස්ට්‍රලෝපිතිකස් ගැන කියන්න ඕනේ සිත්මි. කොහෙන් සිත්මි? සිත්මි හිටියා. සිත්මි අත ඉස්සුවා. දැන් කැමරා ඔන් කරගන්න හැමෝම. ඊට පස්සේ තිමිර. කොහෙන් තිමිර? මේ මයික් කැමරා ඕෆ් කරගෙන හිටිය අයගෙන් වෙන්නේ නැති දීලා ඇත්තේ. ඊට පස්සේ හෝමෝ හැබිලස් සන්දිල් සහිරු. ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස් රනිදි යුනාරා රනිති. හොඳේ රනිදි නෙවෙයි රනිති. අත උස්සගෙන ඉන්නවනේ දම්සිලුනි නේද? රනිති. හෝමෝ ඉරෙක්ටස් ගැන යුනාරා කොහෙන්? යුනාරටත් ඒක. ඊට පස්සේ හෝමෝ නියන්ඩතාලන්සිස් රිෂිනී පෙසඳු ඒ අයට. ඊට පස්සේ හෝමෝ සාෆියන් ඉසිර චෙනුමි මහද්වීප ටික. හරි. සයුමලිත් අත උස්සගෙන සයුමලි සුවින් මල්ෂිත් අත උස්සගෙන ගොඩක් අය අත උස්සගෙන තියෙනවා නේද? සහිරුට දීලා තියෙනවා එකක්. කවුද මේ හෝමෝ හැබිලස් ගැන කියන්න. හරි. අපි දැන් අත උස්සපු දරුවන්ගෙන් ඒ වෙලාවට ප්‍රශ්න අහමු. අත උස්සගෙන ඉන්න දරුවෝ නෝට් එක ලියලා ටීචර් බදාදා දාන්න ඕනේ. අත උස්සගෙන ඉන්න දරුවෝ නෝට් එක සම්පූර්ණ කරලා දාන්න ඕනේ. එතකොට ලෝක සිතියම් 4ක් ගේන්න ඕනේ. ලබන සතියේ වෙනකොට ඒකේ මහද්වීප දෙපාරකට ලකුණු කරනවා. සටහන් පොතට එකක් ගන්නවා. රූපාශ්‍රිත පොතට එකක් දානවා. හෝමෝ සාපියන් වර්ග ලෝකයේ පුරා පැතිරිච්ච විදිහ දෙකක ලකුණු කරනවා. එකක් සටහන් පොතට අනිත් එක රූපාශ්‍රිත පොතට. මේ හරි. එහෙනම් ටීචර් පන්තිය නතර කරනවා. ප්‍රශ්න තියෙන අය විතරක් ඉඳලා අනිත් අයට ලිව් වෙන්න පුළුවන්. ආයිබෝවන්. ප්‍රශ්න තියෙන අය විතරක් පොඩ්ඩක් අත උස්සන්න. හරි. ටීචර් හිතෙන්ද තේරුණාද? ලෙසන්තුද ටීචර් ලෙසන්තුද? ටීචර් ලෙසන්තුද ලෙසන්තුද? කරන්න කියන හොගත් ටික තේරුන්නේ ලෙසන්තු නේද ටීචර්? තේරුන්නේ ටීචර් නියන්ඩිතාලන්සිස් නේද හෝමෝ? තියෙනවා. කර කරන්න Thank you ටීචර්. දෙකක් සටහන් පොතට අනිත් දෙක රූපාශ්‍රිත පොතටද? ඔව් පුතා. ඔව් නෙතුකි. මට ඒ ටික තේරුන්නේ Thank you ටීචර්. හරි. ආයිබෝවන් ටීචර්. හරි. මලින් කවුද? පමෝදියයි පුතා. පමෝදි. මැඩම් මේකම තියෙන දාය සඳටත් මේකමයි තියෙන්නේ පුතේ. ඔයා මග හැරුණා නම් ඒ ක්ලාස් එකට එන්න පුළුවන්. හොඳේ? ආයි ටීචර්ගෙන් අහන්න දෙයක් නැහැ. ඔයාලගේ කොටසම තමයි ඒ ක්ලාස් එකෙත් කරන්නේ. ඕන දරුවෙකුට එන්න පුළුවන්. හරිනේ? හරි. කවුද මල්ෂි? ඇයි පුතා? මල්ෂි ටීචර් මට ගිය සතියේ කිව්වා ලියපු නෝට් එක දාන්න කියලා. මට දාන්න බැරි වුණා ටීචර් එක මේ දාන එක ඕපන් කරලා තිබ්බේ නැහැ. හරි. පුතේ එහෙම වෙලාවට ඔයා ප්‍රයිවට් දාන්න. එතකොට ටීචර් ගෲප් එකට දාන්නම්. හොඳේ? හා ටීචර්. මල්ෂි එහෙනම් දාන්න මේ දැන් නෝට් එක කම්ප්ලීට් කරලා බදාදා වගේ දාන්න. හොඳේ? අනිත් එක තමයි මේ නෝට් එක ගෲප් එකට එවන්නේ සඳුදා පන්තිය කරලා ඉවර වුණාට පස්සේ පුතේ. මොකෝ ඒ දරුවන්ටත් මේකමනේ කියලා දෙන්න ඕනේ ටීචර්. ඒකයි. හොඳේ? රිෂිනි අයි පුතා. Thank you ටීචර්. ටීචර් මට දුන්නේ ඔස්ට්‍රලෝපිතිකස් ගැන නේද?
රිෂිනිටද පුතේ? පොඩ්ඩක් ඉන්න. රිෂිනි හෝමෝ නියෙන්ද තාලන්සිස් පුතේ. teacher, thank you. හරි පුතේ. සෙනු කියයි පුතා. Teacher, මේ පාඩමේ ළඟ ශක්තිය වෙනවද? නෑ පැටියෝ තව තියෙනවා. සංස්කෘතික අවදි තියෙනවා, ගොවිතැන තියෙනවා, තව කොටස් දෙකක් තියෙනවා. අපිට සිතියම මාක් කරන්නත් ටික වෙලාවක් යාවේ. තව සති 3ක්වත් යාවි පැටියා. හරි. ටීචර් ඉස්සරට දුන්නද? ඉස්සර අපි කියමු පුතේ මහද්දීප 7 හොඳේ. ඇයි ඒක කියන්න බැරිද ඉස්සර? පුළුවන් ටීචර්. හරි. සන්දිල් දුලංක. සන්දිල් පොඩ්ඩක් ඔන් කරගන්නකො මයික් එක.